आयबोवन කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල. ඊළඟ ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කැමැත්ත. කොළඹ ඩෙල්ටා රෝගීන් ව්‍යාප්ත වීමේ බරපතල අවධානමක්. ඩෙල්ටා යයි සැක සහිත රෝගීන් පිරිසක් ගැන පරීක්ෂණ. ජාතික රෝහලෙත් කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට. උසස් පෙළ නොවැම්බර් 15. ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 28 වනදා. උලපනේ සුමංගල හිමිය ඇතුළු ගුරුවරු අදත් උද්ඝෝෂණේ. වර්ජනයෙන් ඉවත්වන්නයි මල්ලතු පාර්ශවයේ අනුනා හිමි ඉල්ලයි. රිෂාඩ්ගේ නිවසට දැරියගෙන ආ තැරැව්කරුගෙන් පොලිසිය ප්‍රශ්න කරයි. ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි. හන්තානේ කඳුපාමුල ඇමති ගැනත් වැල්ලේ නටපු ඇමති ගැනත් පාර්ලිමේන්තුවේ කතා. එක ඇමතිවරයෙක් හිටියා. හන්තානේ කඳුපාමුල හිටියේ. ඔළුව සුදුයි, කොණ්ඩේ කළුයි. මෙතුමා වැල්ල කරපුවා කියන්නේද? ලොව දිනන දරුවන්ට සියතෙන් ඉඩක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තවත් අවුරුදු 8ක් ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද යම් ඉඟියක් පළ කළා. තමාට තව අවුරුදු 3ක් නොව 5ක් ඇති බවයි එතුමා ප්‍රකාශ කර ඇත්තේ. ඒ මෙරට මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ මාධ්‍ය ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ ප්‍රධානීන් එක්ව සිටියා. මෙහිදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇමතු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කොවිඩ් වසංගතයෙන් බේරීමට ඇති එකම මාර්ගය එන්නත්කරණය බවයි. තමා උපරිම ශක්තිය මේ සඳහා යොදවා ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. මෙරට ජනතාව බරපතල සෞඛ්‍ය ගැටලුවට මුහුණ දෙමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වකුගඩු සහ පිළිකා රෝග පිළිබඳව සිය අදහස් පළ කළා. නිශ්චිත වශයෙන් මීට හේතු හඳුනාගෙන නැතත් බොහෝ විද්වතුන්ගේ අදහස් වලට තමාද ගරු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. විශේෂයෙන්ම උතුරු මැද පළාත්වල වකුගඩු රෝගයට ආසන්නම හේතුව ලෙස රසායනික පොහොර සහ කෘෂි රසායන හඳුනාගෙන ඇති බව බොහෝ විශේෂඥයින් පවසන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මේ නිසා තමා කාබනික පොහොර සටන ආරම්භ කළ බවද ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පැවසුවා. එමෙන්ම බලශක්ති අර්බුදය සඳහා ලෝකයේ පිළිගත් පරිසර හිතකාමී මාර්ග වෙත යාමට තමා සූදානම් බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා. මේ සියලු යහපත් කාර්යයන් සඳහා මාධ්‍ය සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා. මෙහිදී ඇති වූ කතාබහේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තවත් වසර 3ක් නොව 5ක්ම ඇති බවයි. ඉන් ගම්‍ය වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට සූදානම් බවද. මේ අතර ජනාධිපති ප්‍රකාශක කීන්ශ්‍රී රත්නායක මහතා සිය නිල ට්විටර් ගිණුම තුළ ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සටහනක් තබා තිබුණා. ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස භංගය අද විවාදයට ගැනුණා. පාර්ලිමේන්තුවේ සිදු කළ පක්ෂ විපක්ෂ කතා දැන්. මම දැක්කා උදේ ගම්මන්පිල මැතිතුමා මේ ළඟදි දවසක මාධ්‍යයට කියලා තිබ්බා එතුමාට ditta ධම්ම වේදනීය කර්මය පළ දීලා තියෙනවා කියලා. බුද්ධ ධර්මයේ අනුව නම් කාට හරි ditta ධම්ම වේදනීය කර්මය පළ දෙන්න නම් පාප කර්මයක් කරලා තියෙන්න ඕන. ඇත්තටම එතුමා කරපු පාප කර්මය තමයි ජනතාව මේ කබලෙන් ලිපට වැටිලා ඉන්න වෙලාවේ මේ තෙල් මිල අසාධාරණ ලෙස ඉහළ නංවලා ජනතාවගේ බරට ගහපු එක. කරු කතානායකතුමනි යෝජනාවක් අංකයක් දීලා තිබෙන එක ඔබතුමා කැඳවනවා. කැඳවුවාමයි මේ යෝජනා කරු යෝජනාව ගේන්න ඕනේ. විශේෂයෙන් විශ්වාසභංග යෝජනාවක් කියවිය යුතුයි. බලන්න අරගෙන හැන්සාඩ් එකේ සම්ප්‍රදායේ ඉතිහාසයේ පුරා තියෙන එකයි. යෝජනාවක් නැතුව ස්ථිර කරන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමා කිව්වා යෝජනාවට සංශෝධනයක් ගේනවා කියලා. But the amendment has to be moved at the beginning when the motion is taken up. ව්‍යවස්ථාපක අමාත්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ සාමූහික වක්කීම දීමට මයික් එක දෙන්න. ගරු කතානායකතුමනි මේ විවාදයේ ඇතුලේ එක මන්ත්‍රීවරයෙකුට දෙවරක් කතා පවත්වන්න බෑ. නැවත ඔබතුමාට පුළුවන් කමක් නෑ. තව කතාවක් කරන්න අවස්ථාව
දෙන්න. යෝජනාව ඉදිරිපත් කරලා කතාව කරන්න දන්නේ නැති තොත්ත බබා. කරුණාකරලා වාඩි වෙන්න. ඔයාට දෙපාරක් කතා කරන්න දෙන්න බෑ. අපි විවාදයට සූදානම්. ඒකින්ද කරුණාකරලා කියවන්න ඉඩ දෙමු අපි. හරි. හරි කොහොමද? අග්‍රාමාත්‍යතුමාට අපේ ස්තුතිය පුද කරනවා. කරගන්න පුළුවන්. In line 37, delete the word energy and add the words energy and all other ministers in the cabinet. Also in the same line, delete the word cabinet minister and add the word cabinet ministers. Amendment has to be made at the end of the එම යෝජනාව ස්ථිර කරනවා කතානායකතුමා. මම දැක්ක ආණ්ඩුව මේ මෝෂන් එක තියාගෙන ලොකු කලබලයක. මොකද ආණ්ඩුව උදේම ලූස් මෝෂන්. හවස වෙනකොට මේ සභාව සුද්ධ කරන්න වෙයි. කිලිනොච්චියයි මැදවච්චියයි දෙපැත්ත පටලවාගත්තු උන්නේ මේ. අපි විශ්වාස කරා මේ පරිණත දේශපාලඥයෝ අඩු ගානේ කරුණු කාරණා ඇතිව කතා කරන්න පුළුවන් කෙනෙක් මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරයි කියලා. විපක්ෂ නායක දෙවියෝ කොහමද අර තමන්ගේ නිවාස අමාත්‍යාංශේ ගෙවල් 16යි හදන්නේ 60ක මුදල් වියදම් කරලා ගහනවා ලංකාව පුරාම පෝස්ටර් ටික ගහනවා. මම දෙවනි කුමාරයා ගාඩ එනකොටමයි කුමාරයා නැගිටින්නේ. චෝදනාවක් ගේනවා නම් ඒකට වෙනම යෝජනාවක් ගේන්න ඕන මෙහෙම නැගිට කතා කරන්න බෑ. එක අමතිවරයෙක් හිටියා. අන්තානේ කඳු පාමුල හිටියේ. ඔළුව සුදුයි, කොණ්ඩේ කළුයි. මෙතුමා වැල්ල කරපුවා කියන්නද? මෙතුමා මගේ වයස ගැන කිව්වා. මං ජනාධිපතිතුමාට බාලයි. අනිල් වික්‍රමසිංහ මහත්තයා මේකට සංශෝධනයක් ගේනවා. මේක බලශක්ති අමාත්‍ය උදේගම්මන්පලට විතරක් නෙවෙයි මුළු ආණ්ඩුවටම මුළු කැබිනට් මණ්ඩලයටම කියලා මේක සංශෝධනය ගේන්න කියලා කියනවා. හිටියානම් තමයි හොඳ. මොකද විපක්ෂ නායකත් පුටුවේ නෑනේ. විද්‍යාත්මක පදනමකින් යමක් කරනකොට hina වුණා. ඔබතුමාගේ V1 V2 V3 ඒක තේරුම කියන්න කියලා. කිව්වේ නෑනේ එදත් කිව්වේ නෑ කියන්න. ඒක තේරුම් ගන්න බෑ කියලා මම දන්නවා. මොකද ජීවිතේ හැම එක්කෙනාම ගණිතය කරලා නැහැ. අපි එක පුල්ටෝස් එකයිනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දැම්මේ. තමුන්නාන්සලාගේ පිළේ අරින් මහත්තයා ගැන කතා කරන්න. ඔය විපක්ෂේ කවුරුත් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා එතුමා ගැන කතා කරනවා. ගල් ගිල්ලා වගේ බලාගෙන ඉන්නවා. පුල්ටෝස් එක දැම්මා විකට් එක කඩාගෙන යන්න. අපි අවුට් කරන්නත් බෑ. උදේගම්මන් පිළ අවුට් කරන්න බෑ. අද නොකවුට් වුණා තමුන්නාන්සලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කතාවේ. මම ඇහුවා ඇමරිකන් පුරවැසියෙක්ගේ කාගේ හරි බලපෑම් කරපු තුමා යටත්ද කියලා. ගම්මන් පිළ ඇමතුන ඔබතුමාට මම ගරු කරනවා. ඔබතුමාගේ මතේ හිත ගැනීම පිළිබඳ. අන්න එතන තමයි ඔබතුමාට මේ ඉන්ධන මිලේ තිබෙන ප්‍රශ්නේ ඇති කරේ. අපි ඒ කාලේ ගෙනාව රිෂාඩ් බදුදින් ඇමතිතුමාට විශ්වාස භංගයක්. මුස්ලිම් ඇමතිවරු ඔක්කොම ඉල්ලස්සුනා. දබංග අහනවා අයින් වෙච්ච අය කොහෙද ඉන්නේ කියලා. දැන් රිෂාඩ් බදුදින් මහත්තයාගේ ගෙදර ඉන්න මෙහෙකාරිය මැරිලා ගිනි තියාගෙන. ඒ දැරිය දූෂණය කරලා ආරංචි වෙච්ච ගමල හිටපු ඇමතියා කිල්ලා ඉස්පිරිතාලේ නැවතුණා බයේ. තමුන්නාන්සලට විශ්වාස භංග ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. දැන් සති දෙක තුනකට ඉස්සල්ලා මාධ්‍ය හරහා අපි දැක්කා ඒ අයම කතා කරනවා මේ ඉන්ධන වැඩි කිරීමේ තීන්දුව සහ මුලින්ම වැරදි තීන්දුවක් හැටියට පෙන්නුවා. ගම්මන්පිල ඇමතිවරයාට චෝදනා කරා. මේ ආණ්ඩුවේ සමස්තය හැම කෙනාම මේකට හවුල් කියන එකට ඔප්පු වෙලා තියෙනවා. ඔබතුමාලාට ජයග්‍රහණය කරන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ. අද එළිය ජනතාව මේ රජයට විරුද්ධව පාරට බහැලා. මේ අතර විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට පෙර විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. හරියටම හෙට දවස අවසන් වෙනකොට අපිට බලා ගන්න පුළුවන් දේශප්‍රේමියා කවුද දේශද්‍රෝහියා කවුද කියන කාරණාව. කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වන කොවිඩ් රෝගීන් අතුරින් 20% අතර ප්‍රමාණයක් ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු පුද්ගලයන් වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සියතට අදහස් පළ කළා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් 20% අතර පිරිසක් ඩෙල්ටා ආසාදිතින් බවට පත්වීමේ අවධානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. අප මේ පිළිබඳව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසීමක් කළා. සාම්පල් එකකින් ලබා ගන්නා තොරතුරු වලින් අපිට ලැබිලා තියෙන සාම්පල් සංඛ්‍යාව ලබාගත් සාම්පල් සංඛ්‍යාව සහ තහවුරු කරගත් ප්‍රභේද ඩෙල්ටා ප්‍රභේද සහිත රෝග සංඛ්‍යාව පිළිබඳව දැනගන්නට ගත්තාම තමයි සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලය විසින් වාර්තා කරලා තියෙනවා 20%ක් අපිට මේ ඩෙල්ටා රෝගීන් වෙන්න ඉඩ තියෙනවා කියන ඇස්තමේන්තුවේ තියෙන. ඒ ඇස්තමේන්තුව වැඩගත් වෙන්නේ මේ ප්‍රතිශතයවත් මේ කියන ප්‍රමාණය මෙහිදී අපිට වැදගත් දේ තමයි යම් ප්‍රතිශතයක් මේ රෝගීන් ඉන්නවයි කියන්නේ අපි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 50% වූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.
මෙම තත්ත්වය අනුව ඩෙල්ටා ප්‍රභේදය කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ගෙන් 20-30 අතර පිරිසකට ආසාදනය වුවහොත් එය සමස්ත රටටම ඉතා බරපතල තත්ත්වයක් වනු ඇති. මේ අතර අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ පවතින ඩෙල්ටා අවදානම සහ එන්නත්කරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් කරුණු පැහැදිලි කළා. අපේ රටේ කොරෝනා රෝගය පිළිබඳව යම්කිසි සන්ධිස්ථානයක් වගේ අස්ථානයක අපි සිටින්නේ මක්නිසාද කියවතහොත් ඩෙල්ටා ප්‍රභේදය සමාජයෙන් වාර්තා වූ බව අපි දන්නවා. මුලින් වාර්තා වූ රෝගීන් 38 දෙනා හා සම්බන්ධ අනෙකුත් රෝගීන් පිළිබඳ අධීක්ෂණය ඉතාමත්ම හොඳින් කෙරීගෙන යනවා. ඔවුන්ගෙන් පරිබාහිරව තවත් රෝගීන් සිටීදැයි පරීක්ෂණ කෙරෙන අතර මේ දක්වා තවත් රෝගීන් වාර්තා වී නැහැ. නමුත් සැක කටයුතු රෝගීන් කීප දෙනෙක් සිටින අතර ඔවුන් පිළිබඳව ආවේක්ෂණ කටයුතු සහ පාලන කටයුතු නියමාකාරයෙන් සිදු වෙමින් පවතිනවා. දැන් අපි කතා කරොත් ශ්‍රී ලංකා ජාතික රෝහලේ අද තියෙන තත්ත්වය ගැන අද අපේ රෝගීන් COVID-19 වැළඳී ඇති බව තහවුරු කළ රෝගීන් දැනට අද 200ක් ඉන්නවා. දැනට සුමාන දෙකකට පමණ මේක හිටියේ 100ක් විතර. දැන් අර සංචරණ සීමා පැවැණීමත් තමයි මේ ඉස්සලා 160 තිබ්බ එක 100 අඩු වුණේ. දැන්ට දැන් ඊටාම වේගයෙන් ඒ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ඒ සමග ඔක්සිජන් දෙන්න අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව අද 100ක්. ඒ කියන්නේ හරියටම 150කට ඔක්සිජන් අවශ්‍ය වෙනවා ඒගොල්ලන් ජීවිතය පවත්වා ගැනීම සඳහා. එතකොට මේකට හේතුව මේ වැඩිවීමට හේතුව අපිට හරියටම කියන්න බෑ. නමුත් අපේ ඉල්ලීම මෙහෙකයි මේ රෝගිය ඔබට බෝ වෙන්න තියෙන හැකියාව ඉතාම අඩු කර ගැනීම සඳහා ඔබට ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි ඉන්නත ලබා ගැනීම. ඒකට කරුණා කරලා ඒක ප්‍රමුඛ ස්ථානයක් දීලා කරගන්න. දෙවෙනි එක මුවැස්මක් කඩන ගැනීම. වායු සමනය කළ කාමර කුඩා කාමර තුලදී මුවැස්ම ගැලවීම ඉතා අනුතුරුදායකයි. ඩෙල්ටා ප්‍රභේදය කොළඹ නගරයේ තැන් කීපයකින් අපිට වාර්තා වුණා. ඒ වාර්තා වීමත් සමග යම් යම් ප්‍රදේශවල මේ එන්නත් කරන වැඩසටහන ඉතාමත්ම දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණා. ඒ අනුව මේ වන විට අපි කොළඹ නගරය තුල අවුරුදු 30ට වඩා වැඩි සියලුම පුද්ගලයින්ගෙන් 65%ක් මේ වන විට සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට භාජනය කරලා තියෙනවා. අවුරුදු 70ට වැඩි සමස්ත ජනගහනය ගත්තොත් කොළඹ නගරය තුල ජීවත් වෙන ඔවුන්ගෙන් 80%ක් අපි මේ වන විට එන්නත්කරණයට භාජනය කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු 30ට වැඩි සියලු දෙනා කොළඹ නගරයේ ස්ථිරව පදිංචි සියලු දෙනාම අගෝස්තු මාසයේ අවසාන වන විට එන්නත්කරණයට භාජනය කරන්නට. මේ අවස්ථාවේ දරුවන්ට ඇති එකම සහනය ඔන්ලයින් අධ්‍යාපනයයි. ඒ නිසා වර්ජනය අතහැර ඔන්ලයින් අධ්‍යාපනය ආරම්භ කරන ලෙස මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිබුල් කුඹුරේ විමල ධම්මනා හිමියන් ඉල්ලා සිටිනවා. අදත් ගුරුවරුන් 8 වන දිනටත් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වර්ජනය කළා. මේ අතර කොතලාවල පනත හකුලා ගන්නා ලෙස සහ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් දිවයින පුරාම ගුරු උද්ඝෝෂණ පැවැත්වුණා. රට මුහුණ පා ඇති බැරෑරුම් අර්බුදය හමුවේ පාසල් දරුවන් නිවෙස්වල සිරකරුවන් වී ඇතැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම හිමියන් පවසනවා. උන්ට වැඩ කරපු පාඩම් කරපු සෙල්ලම් කරපු ඒ ළමයි ගෙවල් වලට වෙලා සහ ගෙවල් වල හිරකරුවෝ බව වගේ තත්වයට පත් වෙලා ඉන්නවා. ඔන්ලයින් ක්‍රමයේ යටතේ අධ්‍යාපනය ලබා දුන්නා මෙතෙක් දැන් ඒකත් නැති වෙලා. නිසා ගුරු දෙවිවරු ගුරු දේවීවරු කියන මේ පින්වතුන්ලා මේ කාලය ගැනත් හිතලා කටයුතු කළ යුතුයි. ඒ දරුවන්ගේ අධ්‍යාපනය මොට නොවෙන්ට ඒක වඩා වර්ධනය වෙන්න කටයුතු කරන හැටියට ඉල්ලීම මා විසින් සිදු කරනවා. වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් දිනා ගැනීම සඳහා ගුරුවරුන් අදත් දිවයින පුරා උද්ඝෝෂණවල නිරත වුණා. පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ප්‍රමුඛ ගුරු විදුහල්පති ජාතික එකමුතුව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට අද විරෝධතාවයක නිරත වුණා.
කියා සිටින්නේ 24ක් පුරාවට අපිට අහිමි කළ අපේ වැටුප අපිට ලබා දෙන්න. එහෙම නොවුනොත් උත්තරපත්‍ර පරීක්ෂාව තව සියලු කාර්යාල කටයුතු ඇතුළු අපි කරන සියලු රාජකාරී මැදිහත් වීම් වලින් ඉවත් වන බව අවධාරණය කොට කියා සිටිනවා. හෙට දවසේ කැරට් අලයක් දුන්න සාකච්ඡාව කියලා අපි ඒවට රැවටෙන්නේ නැහැ. කෑකල්ල ප්‍රදේශීය ගුරුවරුන්ද අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. මේ නුවර පැවති උද්ඝෝෂණයයි. මේ අතර අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ ගුරු සහ විදුහල්පති සංගම්වල නියෝජිතින් අතර සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි. ගැටලුවලට විසඳුම් ලැබුණේ නැත්නම් බ්‍රහස්පතින්දා කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. 20 අඟහරුවාදා උදේ 8:30ට අපේට සාකච්ඡාවක් ලබා දීලා තිබෙනවා. අපි ඒ සාකච්ඡාවේදී අපේ වැටුප් විෂමතා ප්‍රශ්නය විසඳීමට පියවර ගත යුතුයි. ඒ සාකච්ඡාවේදී නිශ්චිත ලෙස ආණ්ඩුව කියවිය යුතුයි. එකඟතාවයට ආ යුතුයි ඇමති ජී.එල්. පීරිස් ඇමති ඒ අපේ වැටුප් විෂමතාව විසඳීම සඳහා 1997 සිට තිබෙන මේ සොච්චම් වැටුප් ලබන ගුරුවරයාගේ වැටුප ඉහළ දාන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් නිශ්චිත එකඟතාවලට එන්න ඕන. එහෙම නොවුනොත් අපි නැවත ලබන 22 මුණ ගැහෙමු. මහාචාර්යවරු දෙදෙනාම සූදානම් වෙලා ඉන්න. අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් 15 වනදා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එසේම ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ නොවැම්බර් මාස 14 වනදායි. අද පැවති මාධ්‍ය හමුවේදී මේ තොරතුරු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා තහවුරු කළා. අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය මේ අවුරුද්දේ පැවැත්වෙන්නේ නොවැම්බර් 15 වන සඳුදා සිට දෙසැම්බර් 10 වෙනි සිකුරාදා දක්වා. ඒ වගේම 5 වන ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගය මේ අවුරුද්දට අපි පවත්වන්නේ නොවැම්බර් 14 වන ඉරිදා. 2020 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණය මේ අවුරුද්දේ අගෝස්තු 28 සෙනසුරාදා සිට සැප්තැම්බර් 8 බදාදා දක්වා පැවැත්වීමට. දැන් අපේ බලාපොරොත්තුව මේකයි. එන්නතේ දෙවන මාත්‍රාව පාසල් වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වලට ලබා දීලා සෞඛ්‍ය අංශයේ උපදෙස් ලබාගෙන ප්‍රමාණිකූල සැලැස්මක් අනුව අපේ රටේ පාසල් අගෝස්තු මාසයේ අවසාන වන විට විවෘත කිරීම තමයි අපගේ බලාපොරොත්තුව. රිෂාඩ් බදියුදීන්ගේ නිවසට බාලවයස්කාර දැරියෝ රැගෙන ආ තැරව්කරුවාගෙන් අද පොලිසිය ප්‍රශ්න කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදී පිලිස්සුම් තුවාල සහිතව ජුලි මාස 3 වනදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ 16 හැවිරිදි බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් මෙවන විට පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. දැරිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින සිදු කර ඇති අතර එහිදී දැරියට දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ඊයේ දිනේදී හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව සහ පියාගේ නැවත ප්‍රකාශ ලබා ගන්නු ලැබුවා. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඇය යම් ආකාරයක ලිංගික ප්‍රවේශයකට ලක් වී ඇති බවට මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ සඳහා පරිවේශනීය සාක්ෂි මෙන්ම විද්‍යාත්මක සාක්ෂි උපයෝගී කර ගැනීමට නියමිතව තිබෙනවා. ඩයගම ප්‍රදේශයේ පදිංචි දැරියගේ අවසන් කටයුතු ඊයේ දින සිදු කර තිබෙනවා. මේ අතර මියගිය බාලවයස්කාර දැරිය බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා රැගෙන ආ පුද්ගලයාගෙන් අද පැය 3කට ආසන්න කාලයක් බොරැල්ල පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මේ අතර මියගිය දැරිය සම්බන්ධයෙන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳ වූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදවුදීන් මහතාගේ බිරිඳ ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකුගේ දුරකථන විස්තර ඇමතුම් වාර්තා පොලිසිය වෙත ලබා දෙන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දුරකථන සමාගම් කිහිපයකට නියෝග කළා. වැඩිදුරටත් ඉල්ලීමක් ඉදිරිපත් කළ පොලිසිය මියගිය දැරිය රිෂාඩ් බදවුදීන් මහතාගේ නිවසට ගෙනවිත් බහර දුන් තැරැව්කරුගේ බැංකු ගිණුම්වල විස්තර වාර්තාවක් ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නයිද ඉල්ලා සිටියා. එම ඉල්ලීමද පිළිගත් මහේස්ත්‍රාත්වරිය පොලිසිය විසින් ඉල්ලා සිටින බැංකු වාර්තා ලබා දෙන්නයි අදාළ බැංකුවට නියෝග කළා. බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා ලෙස පත්ව සතියක් ගත වී ඇතත් ලබා දුන් සහනයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුවේම මැති අවතුරු ගණනාවක් කියනවා තෙල් මිල වැඩි නොකළා නම් හොඳයි කියලා. ඒ වගේම සමහර අය කිව්වා බැසිල් හිටියනම් මේ අවස්ථාවේ ජනතාවට සහන දෙනවයි කියලා. හැබැයි මේ වෙනකොට මුදල් අමාත්‍යවරයා හැටියට බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දීලත් දැන් සතියකට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. අදටත් මේ රටේ ජනතාවට තෙල් මිල සම්බන්ධයෙන් හෝ ඒ වගේම මේ උද්ඝෝෂණය කරන පොහොර මිල සම්බන්ධයෙන් හෝ පොහොර නොමැතිකම සම්බන්ධයෙන් හෝ කිසිදු ආකාරයක සහනයක් දෙන්න අසමත් වෙලා තිබෙනවා. ආණ්ඩුව බලයට ගේන්න කරවුර දීපු ලොකු වැඩ කොටසක් කරපු සියලු දෙනා අද පාරට බැහැලා ඉන්නවා මේ ආණ්ඩුව ගෙදර යන්න ඕනේ කියන එක. ඒකේ ප්‍රධානම කොටස හැටියට මම දකිනවා මේ වෙනකොට ඉතිහාසයේ කිසිම දවසක පාරට නොබැසපු මේ ආණ්ඩුව ගේන්න විශාල වැඩ කොටසක් Tamange කරවුර මත තියාගත්ත ගුරුවරු ටික අද පාරට බස්සන තරමට මේ ආණ්ඩුව කාලකන්ණි වෙලා තියෙනවා. කාබනික කෘෂිකර්මික ලංකාවක් හැටියට එක කන්නයක් තුල යෑම අද දවල් හීනයක් වෙලා හිවල් දානයක් වෙලා. ජනාධිපතිතුමා පළවෙනි රැස්වීමේදී කිව්වේ මේ තීන්දුව වෙනස් කරන්නේ නැහැ කියලා. GR කියන එක මම මේක දකින්නේ ගියර් රිවර්ස් එකක් හැටියට. අන්න යූරියා මෙට්‍රික් ටොන් 10000ක් වරායට ඇවිල්ලා ඉවරයි. කෘමිනාශක වර්ග 25කුත් දිලීරනාශක වර්ග 6කුත් ආනයනය කරන්න අවසර දිය යුතුයි කියලා ඊළඟ කැබිනට් එකට දාන පත්‍රිකා හදලා ඉවරයි. දැන් තවත් පුවත් කිහිපයක්. මාතර දිස්ත්‍රික්කයේ පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධානයක් වන පැලියේටිව් කෙයා සත්කාරක භාරය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. එල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් ක්‍රියාත්මක කිරීමට නියමිත උද්ඝෝෂණ මාලාවේ පළමු උද්ඝෝෂණය අද දහවල් කුරුණෑගල ඔරලෝසු කනුව ඉදිරිපිටදී ආරම්භ වුණා. අඩි 291ක උසකින් සමන්විත ඩෙවෝන් දියැලෙන් පහළට ඇද වැටි අතුරුදන් වැති තරමය සොයා සිදු කරන විශේෂ මෙහෙයුම අද දහවල් තාවකාලිකව නවතා දමා තිබෙනවා. ඒ දියැලේ පහළ ප්‍රදේශයේ විශාල ගල් සහිත ස්ථානයක් මෙන්ම මේ දිනවල ජලය ඉතාමත් අධික මට්ටමක පැවතීම හේතුවෙන් කිරිනොච්චිහි පන්නන් ගණ්ඩි ප්‍රදේශයේ වාරි ඇලක තිබී මලසිරුරක් සොයාගෙන තිබෙනවා. ඉරණේ මඩු පොකුණේ සිට කෘෂිකාර්මික කෙත්වලට ජලය හරවා යැවීම සඳහා භාවිත කරන ප්‍රධාන ඇල මාර්ගයේ මෙම මලසිරුර තිබියදී සොයාගත් බවයි කිරිනොච්චිය පොලිසිය සඳහන් කළේ. ක්‍රීඩා පුවත් තුලින් අද සිට ඔබ වෙත ගෙන එන ලොව දිනන දරුවෝ විශේෂාංගය දැන්. දරණියගල නූරිය ප්‍රදේශයේ ජීවත් වන 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ප්‍රබෝධනී නිමේෂා කියන්නේ ධාවන ඉසව් වලින් දරණියගල බස්නාගල පාසලට ඉමහත් ගෞරවයක් ගෙන ආ මළල ක්‍රීඩිකාවක්. වයස අවුරුදු 14ක් වූ නිමේෂා ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමි කරගෙන තිබෙන අතර දැන් ඇයට ඇයගේ ඉදිරි ජයග්‍රහණ ගැන සිතනවාට අමතරව සිය පවුලේ ආර්ථිකය ගැනත් හිතන්නට සිද්ධ වෙලා. ඒ සිය පියා ආබාධිත තත්ත්වයේ පසුවීම හේතුවෙන් මගේ තාත්තා අවුරුදු 5ක් තිස්සේ වැල්ලා තාම බේත් කරනවා. අම්මට කරන්න රස්සාවක්වත් නැහැ. දිස්ත්‍රික් මට්ටමින් දුවනකොට මීටර 1500න් දෙවෙනි ස්ථානය ලබා ගත්තා. ඒත් මම ඒකේ දුවනකොට ජාතික මට්ටමින් දුවපු අක්කලත් එක්ක දිව්වේ. ඒ අක්කලා ස්පයිස් දාගෙන දිව්වා. ඒත් මට ස්පයිස් දෙයක්වත් තිබුණේ නැහැ. ඒත් එහෙම දුවලත් මම දෙවෙනි ස්ථානය ලබා ගත්තා. මට තව ඉදිරියට යන්න උදව් කරොත් මීට වඩා ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මගේ බලාපොරොත්තුව ජාතික මට්ටමින් ජයග්‍රහණ ලැබලා ජාත්‍යන්තර තරඟවලට ඉදිරිපත් වෙලා මගේ රටට කීර්තියක් අරන් දෙන්න. ආර්ථික අපහසුතා මැද්දේ වුවද සිය ක්‍රීඩා ජීවිතය අමතක නොකළ නිමේෂා දිනපතා සිය පුහුණුවීම් වල නිරත වනවා.
2028 ඩ්‍රීම් ටු ඔලිම්පික් කියන පාසල් මට්ටමින් තේරීම් කරන තරගාවලියේ දෙහිවට අධ්‍යාපන කලාපයේ තෝරාගත් ක්‍රීඩිකාවන් අතරට තේරිච්ච ක්‍රීඩිකාවක් තමයි ප්‍රබෝධිනී නිමේෂා කුමාරි කියන්නේ. ඇත්තටම මේ දක්ෂ ක්‍රීඩිකාවක් සපත්තු දෙකක්වත් නැතුව ස්පයිස් දෙකක්වත් නැතුව පොඩි ෂෝට් එකක් ඇඳගෙන තමයි මේ ක්‍රීඩිකාව තරඟවලට සහභාගී වුණේ. දක්ෂ ක්‍රීඩිකාවක් තමයි ප්‍රබෝධිනී කියන්නේ. පුළුවන් නම් මේ වගේ මේ ගම් වල ඉන්න ක්‍රීඩිකාවන්ට ක්‍රීඩකයන්ට උදව් කරන්න. මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් ලක්මවට හිමි කර දුන් සුසන්තිකා සහ දමයන්ති ඇතුළු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙවන් දුෂ්කරතා මැද බිහි වූ දක්ෂයින් බව අප අමතක නොකළ යුතුයි. මෙවන් ලොව දිනන දරුවෝ මෙරට තුළ තවත් කොතරම් නම් සිටීද? නිමේෂාද ඉන් එක් අයකි. පුවත් නිමයි යළිත් හමුවෙමු උදෑසන 6ට. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.